හැමෝටම සුබ දවසක්. අද මේ තුන්වෙනි වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා බිස්නස් ස්ටැටිස්ටික්ස් සිලබස් එකේ තුන්වෙනි මාතෘකාව තුන්වෙනි පාඩම presentation of categorical data. අපි කලින් පාඩමේ කතා කරා variables එහෙම නැත්නම් data බෙදෙන ප්‍රධාන කොටස් දෙක qualitative and quantitative. ප්‍රමාණාත්මක සහ ප්‍රමාණාත්මක නොවන. ඒතකොට අපි මේ පාඩමේදී කතා කරනවා ප්‍රමාණාත්මක නොවන qualitative එහෙම නැත්නම් categorical data අපි කොහොමද ඉදිරිපත් කරන්න කියන එක ගැන. එතකොට මේ ප්‍රමාණාත්මක නොවන දත්ත ඉදිරිපත් කරන්න අපිට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි වගුගත කිරීම. එහෙම නැත්නම් tabulation using tables සහ diagrammatic and graphical presentation. රූප සටහන් සහ ප්‍රස්ථාර භාවිතයෙන්. මෙන්න මේ කියන ක්‍රම දෙකෙන් අපි කොහොමද categorical data ඉදිරිපත් කරන්න කියන එක ගැනයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. පළවෙනි මාතෘකාව tabulation of data දත්ත වගුගත කිරීම. දත්ත වගුගත කිරීම කියලා කියන්නේ වාක්‍ය සමූහයකින් එහෙම නැත්නම් ඡේදයකින් දෙන දත්ත එක වගුවක් මාර්ගයෙන් අපි ඉදිරිපත් කිරීම. එතකොට මේ දත්ත වගුගත කිරීමේ වාසි තියෙනවා. එහෙම නැත්නම් advantages of tabulating data. ඒ තමයි සංකීර්ණ දත්ත අපිට ඊටමත් සරල ආකාරයෙන් වගුවක් මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම විශාල ඉඩකඩක් යන දත්ත අපි ඡේදයක් වගේ ලිව්වනම් විශාල ඉඩකඩක් යන දත්ත මේ වගුවක් ආශ්‍රයෙන් ඉදිරිපත් කරද්දී පොඩි ඉඩකඩකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අනෙක් කාරණය තමයි මේ variables අතර පවතින මේ විචල්‍ය අතර පවතින සම්බන්ධතා connections between variables අපිට වගුවක් මගින් දත්ත ඉදිරිපත් කිරීමේදී වඩා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දත්තවල පවතින ලක්ෂණ අපිට වගුවක් මගින් දත්ත ඉදිරිපත් කරද්දී හඳුනා ගැනීම පහසුයි. ඡේදයකින් එහෙම නැත්නම් වාක්‍ය සමූහයකින් අපි හඳුනා ගන්නවට වඩා. ඒ වගේම අපි රැස් කරගත දත්තවල තියෙන errors එහෙම නැත්නම් අපි දත්ත ඉදිරිපත් කිරීමේදී හටගන්න errors ඒවා මේ වගුවක් භාවිතයෙන් දත්ත ඉදිරිපත් කිරීමේදී අපිට පහසුවෙන් හඳුනා ගන්නත් සහ ඒවා නිවැරදි කරලා නැවතත් ඉදිරිපත් කරන්න මේ වගු යොදා ගන්න පුළුවන්. ඒතර මේ කියන වාසි වලට අමතරව තව වාසි ගොඩක් තියෙනවා. ඉතින් මේ වාසි නිසා දත්ත අපි ප්‍රසන්ට් කරද්දී වගු භාවිතා කිරීම සිදු කරනවා. එතකොට මේ දත්ත වගු භාවිතයෙන් ඉදිරිපත් කරද්දී අපිට පුළුවන් ප්‍රධාන වගු දෙකක් ගැන කතා කරන. එකක් තමයි frequency tables. අනිත් එක contingency tables. frequency tables, contingency tables. අපි මේ contingency tables කියන එකට cross tabulations කියලාත් කියනවා. cross tabulations. ඒතර frequency tables කියලා කියන්නේ එක variable එකයි නම් තියෙන්නේ. එක variable එකයි නම් තියෙන්නේ. එතකොට ඒ variable එකට අදාළ දත්ත ටික ඉදිරිපත් කරන්න යොදා ගන්න වගුවට කියනවා අපි frequency table එකක් කියලා. එතකොට මේ frequency table එක ගත්තාම ඒකේ එක column එකක තියෙනවා ඒ variable එකට අදාළ කරුණු ටික. අපි හිතමු male female. එතකොට මෙතන තියෙනවා frequency. කී දෙනෙක් ඉන්නවද? male ලා 10යි. female ලා 20යි. ඔය විදිහට. ඒ වගේම අපිට මේකේ ප්‍රතිශතයක් ඉදිරිපත් කරන්න පුළුවන් percentage එකක්. දැන් ඔක්කොම මෙතන total එක 30යි. ඒකට 30න් 10යි කියන්නේ 3න් 1යි. 33.3යි. මෙතන 66.7යි. percentage එකක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම මේක cumulative වගයක් විදිහට සමුච්චිත අගයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපිට මේ percentage එකම cumulative වගයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ওই විදිහට අපිට එක variable එකක් තියෙනවා. ඒතර මෙතන variable එක තමයි gender එක. එක variable එකයි තියෙන්නේ. එක variable එකක් තියෙනවා නම් මේ frequency table එක කරා දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ variable එකකට වඩා වැඩි ගණනක් පවතින දත්ත. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපිට frequency table එකට යන්න බෑ. අපි යනවා contingency table එකට. එහෙම නැත්නම් cross tabulation එකට. එතකොට contingency table එකේ variables දෙකක් හෝ කිහිපයක්
පවතින අවස්ථාවලදී ඒ දත්ත නිරූපණය කරන්න මේ කන්ටින්ජන්සි ටේබල් එකේ රෝස් සහ කොලම්ස් භාවිතයෙන් අපිට පුළුවන් ඒ දත්ත නිරූපණය කරන්න. එතකොට මේ කන්ටින්ජන්සි ටේබල්ස් නැවත කොටස් වලට බෙදෙනවා තියෙන වේරියබල්ස් සංඛ්‍යාව අනුව. එතකොට අපිට වේරියබල්ස් දෙකක් නම් තියෙන්නේ. අපි ඒ අවස්ථාවේදී යොදා ගන්නවා two way contingency table එක. එහෙම නැත්නම් two way cross tabulation. තුනක් තියෙනවා නම් three way cross tabulation යොදා ගන්නවා. මේ විදිහට තියෙන වේරියබල් සංඛ්‍යාව අනුව විචල්්‍ය සංඛ්‍යාව අනුව යොදා ගන්නා tabulation එකේ contingency table එකේ නම තීරණය වෙනවා. අපි බලමු ප්‍රායෝගික උදාහරණයක් අරගෙන මේ cross tabulations කොහොමද අපි දත්ත භාවිතා කිරීම ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්න කියලා. අපි ගත්තොත් two way cross tabulations. හිතමු ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ සේවකයෝ ජෙන්ඩර් එක අනුව ඒ කියන්නේ මේල්ස් සහ ෆීමේල්ස්ලා ඉන්නවා. ඒ වගේම වර්ග කරන්න පුළුවන් පොසිෂන් එක අනුව එක්සිකියුටිව් සේවකයෝ ඉන්නවා, නන් එක්සිකියුටිව් සේවකයෝ ඉන්නවා. ඔන්න ඔය විදිහට අපිට දත්ත දීලා තිබ්බොත් ඔය ආශ්‍රයෙන් අපිට පුළුවන් මේ දත්ත ටික ටේබල් එකකට දාන්න. two way ටේබල් එකට. ඇයි two way දාන්නේ? මෙතන තියෙන්නේ variables දෙකයි. gender කියන්නේ එක variable එකක්, position එක කියන්නේ තව variable එකක්. ඒතර අපි ටේබල් එකක් යන්දුතින් අපි උඩ අතර දාමු gender එක, male, female. මේ තියෙන්නේ gender. අපිට මේ පැත්තට දාන්න පුළුවන් position එක. position. executive, non executive. ඒ වගේම ටේබල් එකේ යටම තීරුව සහ මේ දකුණු අත පැත්තේ තීරුව total තීරුව විදිහට අපි නම් කරන්න ඕනේ. total. එතකොට අපි හිතමු සේවකයෝ 10ක් ඉන්නවා. ඒගොල්ලෝ මේල් සේවකයෝ සහ එක්සිකියුටිව් සේවකයෝ. එතකොට අපිට මෙන්න මෙතන 10 කියලා දාන්න පුළුවන්. ෆීමේල් සේවකයෝ අපි හිතමු එක්සිකියුටිව් ගණයට අයිති වෙන 5ක් ඉන්නවා. නන් එක්සිකියුටිව් ගණයට අයිති වෙන මේල් සේවකයෝ 20යි, නන් එක්සිකියුටිව් ගණයට අයිති වෙන ෆීමේල් සේවකයෝ 15යි. එතකොට මෙතන ටෝටල් තීරුවේ මෙන්න මේ කොටුවෙන් අපිට පෙන්වන්න පුළුවන් 10යි 5යි 15යි. ඒ කියන්නේ සම්පූර්ණ එක්සිකියුටිව් සේවකයෝ ඉන්නවා 15ක්. මේල්ද ෆීමේල්ද අදාළ නැහැ. සම්පූර්ණ එක්සිකියුටිව් සේවකයෝ 15ක් ඉන්නවා. ඒ වගේම සම්පූර්ණ නන් එක්සිකියුටිව් සේවකයෝ 20යි 15යි 35ක් ඉන්නවා. ඒ වගේම සම්පූර්ණ මේල් සේවකයෝ 30ක් ඉන්නවා. ෆීමේල් සේවකයෝ 20ක් ඉන්නවා. එතකොට හොඳට බලන්න මේ ටෝටල් තීරුවේ පල්ලෙහා තියෙන ටෝටල් තීරුව එකතු කරත් මේ දකුණු අත පැත්තේ තියෙන ටෝටල් තීරුව එකතු කරත් එන්නේ එක අගයක්. ඒ අගේ වෙනස් වෙන්න බෑ. මොකද හේතුව පල්ලෙහා තියෙන්නේ gender wise බෙදලා දකුණු අත පැත්තේ තියෙන්නේ එක්සිකියුටිව්ද නන් එක්සිකියුටිව්ද කියලා බෙදලා. ඒතකොට කොහොම එකතු වුණත් මේ ආයතනයේ මුළු සේවකයෝ ඉන්නෝනේ 50ක්. එතකොට මේ කියන කරුණු ටික අපිට පුළුවන් මෙන්න මේ වගුවෙන් ඉදිරිපත් කරන්න. අපි ඊළඟට 3 way cross tabular එකට යන්න. එහෙම නැත්නම් 3 way contingency table. මේකෙන් අදහස් කරන්නේ variables තුනක් පවතින අවස්ථාවක ඒ දත්ත කොහොමද වගුවකින් ඉදිරිපත් කරන්නේ. අපි කලින් උදාහරණයට ගියොත් ඒකේ variables දෙකක් තිබ්බේ. ඒ තමයි male and female. ඒ කියන්නේ gender wise තිබ්බා. ඒ වගේම executive and non executive කියලා තිබ්බා. එතකොට executive malesලා 10යි, executive femalesලා 5යි, non executive malesලා 20යි, non executive femalesලා 15යි. අපි හිතමු තව දත්තයක් දෙනවා මේ ඉන්න සේවකයන්ගේ marriage status එක ගැන. ඒ කියන්නේ විවාහක අවිවාහක බව. married ද single ද කියන එක. අපි හිතමු මේ executive malesලාගෙන් 10න් 6ක් married. executive females ලා 5න් 3ක් married. non executive males ලා 20න් 12ක් married. non executive females ලා 15න් 11ක් married. දැන් මේ කියන දත්ත ටික කොහොමද අපි වගුවක් ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්නේ? අපි මේ දත්ත ටික දැනට වෙනම ලියාගමු. ඒ කියන්නේ married or single කියන එක. එතකොට executive males ලා 6ක් married. අපි මේ ලියාගන්නේ married කට්ටිය.
එක්සෙකියුටිව් ෆීමේල්ස්ලා 3ක් මැරීඩ්. නන් එක්සෙකියුටිව් මේල්ස්ලා 12ක් මැරීඩ්. නන් එක්සෙකියුටිව් ෆීමේල්ස්ලා 11ක් මැරීඩ්. දැන් අපි මේ කියන දත්ත ටික වගුවකින් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගුවේ ජෙන්ඩර් වයිස්, පොසිෂන් වයිස් and මැරේජ් ස්ටේටස් වයිස් තියෙන්න ඕනේ. අපි ඒක ලියනවා ජෙන්ඩර්, position and marriage status. දැන් මේක එකම වගුවක වුණාට වගුව කොටස් දෙකක් විදිහට තමයි මේ 3-way table එකකදී අපි දත්ත ඉදිරිපත් කරන්නේ. ඒතර මේ හරහට අපි gender එක ඒ විදිහටම දාමු male, female, මෙතන total, මෙතන executive, non executive, හැබැයි තව එකක් එනවා married. මෙතනින් එක කොටසක් ඉවරයි. ඒතර මෙතන total එක ගන්න පුළුවන් වෙන්න ඕනේ. total එක ඊට පස්සේ single, executive, non executive, total. මෙන්න මේ විදිහට තමයි වගුව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ 3-way cross tabulation එකකදී. එතකොට අපි දැන් දත්ත ටික දාමු. මෙතන තියෙන gender එක, position එක. එතන මේ තියෙන්නේ marriage status එක. එතකොට married executives ලා ඉන්නවා, executive males ලා ඉන්නවා 6ක්. එතකොට married executive females ලා ඉන්නවා 3ක්. married non executive males ලා ඉන්නවා 12ක්. married non executive females ලා ඉන්නවා 11ක්. එතකොට මෙතන 6යි 3යි 9යි, මෙතන 12යි 11යි 23යි. එතකොට married males ලා ඔක්කොම ඉන්නවා 18ක්. married females ලා ඔක්කොම ඉන්නවා 14ක්. එතකොට married ඔක්කොම සේවකයෝ සංඛ්‍යාව 32යි. මෙතන 9 23යි ගත්තා 32යි. ඊට පස්සේ single, එහෙම නැත්නම් not married. එතකොට මෙතන 6ක් ඉන්නවා කියන්නේ කලින් ඔක්කොම හිටියා executive males ලා 10 දෙනෙක්. එහෙනම් මෙතන 4ක් not married. ඒ වගේ මෙතන 3ක් ඉන්නවා කියන්නේ කලින් හිටියා females ලා, executive females ලා හිටියා 5ක්. එහෙනම් 5න් 3ක් ගියහම මෙතන 2ක් not married. ඒ වගේම කලින් හිටියා non executive males ලා ඔක්කොම 20ක්, 20න් 12ක් married. එතකොට තව 8ක් not married. non executive females ලා හිටියා 15ක්, 15න් 11ක් married. එහෙනම් 4ක් not married. එතකොට 4යි 2යි 6යි, 8යි 4යි 12යි. එතකොට single executive සේවකයෝ ඉන්නවා 6ක්, single non executive සේවකයෝ ඉන්නවා 12ක්. ඒ වගේම single males ලා ඉන්නවා 12ක්, single females ලා ඉන්නවා 6ක්. එතකොට මෙතන single මුළු සේවක සංඛ්‍යාව 18යි. එතකොට මේ වගුවේ gender එක තියෙනවා, position එක තියෙනවා, status එක තියෙනවා. එතකොට මේ වගේ ඕනම තැනකින් දත්තයක් ගත්තොත් ඒ දත්තය අපිට විග්‍රහ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ 11 ගත්තොත් මේකෙන් කියන්නේ married non executive females ලා කීයද? ඊළඟට මේ 4 ගත්තොත් මේකෙන් කියන්නේ single non executive females ලා කීයද? ඒ විදිහට. එතකොට කෙනෙක්ට ඕන නම් මේකේ ඉන්න සම්පූර්ණ සේවකයෝ ගාන කීයද කියලා මෙන්න මේ එකතු දෙක ගත්තත් හරි. කලින් අපිට ආව එකතුව 50යි, මේ එකතු දෙක ගත්තාම ඉන්නේ 50යි. ඒ විදිහට මේ 3-way table එක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් variables 3ක්. පාඩමේ දෙවෙනි මාතෘකාව එහෙම නැත්නම් දෙවෙනි දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රමය diagramic and graphical presentation. රූප සටහන් සහ ප්‍රස්ථාර භාවිතයෙන් දත්ත ඉදිරිපත් කිරීම. ඒ යටතේදී අපි ප්‍රධාන වශයෙන්ම simple bar diagram, එහෙම නැත්නම් සරල තීරු සටහන, multiple bar diagram, බහුගුණ තීරු සටහන, subdivided bar diagram, සංරචක තීරු සටහන,
percentage subdivided bar diagram, ප්‍රතිශතක සන්නචක තීරු සටහන, pie diagram, එහෙම නැත්නම් pie chart කියන වට සටහන, එහෙම නැත්නම් වෘත්ත සටහන සහ line graph රේඛා ප්‍රස්ථාර සටහන ගැන කතා කරනවා. ඒතර මේ කිව්ව මේ simple bar diagram ඉඳලා pie chart වෙනකම් මේ තියෙන්නේ diagramic. එහෙම නැත්නම් රූප සටහන් භාවිතය. ඒතර මේ line graph කියන්නේ graphical presentation. ඒතර මේ දෙකම පොදුවේ අපි diagramic and graphical presentation කියන මාතෘකාව යටතේදී කතා කරනවා. ඒතර මේ එකින් එක අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. මුලින්ම simple bar diagram. මොකද්ද simple bar diagram කියලා කියන්නේ? ඒතර simple bar diagram එකක් අඳින්නේ කොහොමද? simple bar diagram. උදාහරණයක් විදිහට අවුරුදු කිහිපයක යම්කිසි ආයතනයක විකුණුම් ආදායම සටහන් කරලා තියෙනවා කියලා අපි හිතමු. අවුරුදු කිහිපයක 2010, 2011, 2012, 2013. අපි හිතමු විකුණුම් ආදායම තියෙනවා 1000යි, 1500යි, 800යි, 2200යි. ඒතර මෙන්න මේ කියන දත්ත ටික අපිට පුළුවන් සරල තීරු සටහනකින් simple bar diagram එකකින් ඉදිරිපත් කරන්න. ඒතර මේකෙදි අපි සරල තීරු සටහන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි vertical simple bar diagram, vertical එහෙම නැත්නම් සිරස්, අනිත් එක horizontal. vertical, horizontal කියන්නේ තිරස්. ඔය කියන ක්‍රම දෙක යටතේම අපිට පුළුවන් simple bar diagram එකක් සරල තීරු සටහනක් අඳින්න. vertical කියලා කියන්නේ මේ simple bar diagram එකේ එහෙම නැත්නම් සරල තීරු සටහනේ තීරු සිරස්ස තියෙනවා නම් අපි කියනවා vertical simple bar diagram එකක්. ඒ තීරු තිරස්ස තියෙනවා නම් හරස් අතර තියෙනවා නම් අපි කියනවා horizontal simple bar diagram එකක්. අපි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අඳින්නේ horizontal තිරස් තීරු තියෙන simple bar diagram. නමුත් දෙකෙන් මොකක් ඇන්දත් වරදක් නැහැ. එතකොට අපි මේ උදාහරණයට සිරස් එකක් ඇන්දුතින් vertical එකක් ඇන්දුතින් එතකොට අපි මේ අක්ෂ නම් කරන්න ඕනේ. සිරස් අක්ෂයට අපි දානවා sales. තිරස් අක්ෂයේ තියෙන්නේ අවුරුදු years. එතකොට 2010, 2011, 2012, 2013 ඔය ආදී වශයෙන්. ඒතර අපි මේකේ මේ දත්ත නිරූපණය කරද්දී මෙන්න මේ සිරස් අක්ෂය හරි පරිමාණයකට පරිමාණගත කරගන්න ඕනේ. මෙතන අවමාගේ 800යි උපරිමාගේ 2200යි ඒ කියන අගයන් දෙකත් ඇතුළත්ව මේ තියෙන අගයන් හොඳින් නිරූපණය කරන්න පුළුවන් වෙන විදිහට මේක පරිමාණයකට පරිමාණගත කරගන්න. අපි ගත්තොත් 400 ගානේ 400, 800, 1200, 1600, 2000, 2400. එතකොට 2010 දී 1000ක් තියෙනවා. ඒතර අපිට තීරුවක් අඳින්න පුළුවන් මෙන්න මෙතනට වෙනකන් 1000යි. ඒතර මේ තීරු අඳින තීරු එක සමාන තීරු විදිහට අඳින්න. ඊළඟ 2011 දී 1500යි. 1500යි. 2012 දී 800යි. 2012 දී 800යි. 2013 දී 2200යි. 1200යි. මේ තීරු අතර පරතරය සහ මේ තීරු වල පළල එකක් වෙන විදිහට එක සමාන විදිහට මේක අඳිනකොට අඳින්න ඕනේ. ඒ වගේම මේ තීරුවේ උඩ ඒකේ වැලියු එක සඳහන් කරන්න ඕනේ. මෙතන 1000යි. මෙතන 1500යි. 800යි. 2200යි. එතකොට මේ අක්ෂ නම් කිරීමේදීත් විශේෂයෙන්ම දැන් අපි හිතමු මෙතන සේල්ස් තියෙන රුපියල් 1000 වලින් නම් සේල්ස් රුපියල් 1000 කියලා ලියන්න ඕනේ. ඒ වගේම මෙතන අවුරුද්ද. ওই විදිහට එක වේරියබල් එකක් තියෙනවා නම් අපිට මේ වේරියබල් එකේ තියෙන දත්ත මේ සිම්පල් බාර් ඩයග්‍රෑම් එකක් කරහා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේකේ දැක්ක කෙනෙක්ට තාමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ඒ අවුරුදු වලදී
කොච්චර සේල්ස් මේ ආයතනේ ලබාගෙන තියෙනවද කියන එක. දෙවෙනි එක මල්ටිපල් බාර් chart. මල්ටිපල් බාර් chart. එතන මල්ටිපල් කියන එකෙන්ම අදහස් වෙනවා එකක් නෙමෙයි, එතන කිහිපයක් තියෙනවා. මල්ටිපල්. සිංහලෙන් කියන්නේ බහුගුණ. බහුගුණ තීරු සටහන. එතන මල්ටිපල් බාර් chart එකකදී අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කිසියම් අවුරුදු ගණනාවක 2010 2011 2012 2013 ඉදිරිපත් කරන්න ඕනේ යම් ආයතනයක. අපි කලින් උදාහරණයක් ගත්ත එකම ගමු. විකුණුම් සහ විකුණුම් වගේම ඒ ආයතනයේ පිරිවැය කොස්ට් එක. අපි ගත්තා විකුණුම් 1000යි 1500යි 800යි 2200යි ආදී වශයෙන් අපි කොස්ට් එකත් සටහන් කරගමු. මෙතන 750යි 1200යි මෙතන 1000යි 2000යි. එතකොට මෙතන සේල්ස් කියන විචල්යත් අපිට සටහන් කරන්න ඕනේ, කොස්ට් එකත් සටහන් කරන්න ඕනේ. ඒතර මේ දෙකම අපිට එකම සටහනක සටහන් කරන්න නම් අපි එතනදී යොදා ගන්න පුළුවන් බහුගුණ තීරු සටහන, මල්ටිපල් බාර් chart එක. ඒතර අපි අන්දොතින් අර විදිහටම සුදුසු පරිදි පරිමාණගත කරලා අඳින්න ඕනේ. එතකොට සේල්ස් සහ කොස්ට් කියන දෙකම එනවා සිරස් අක්ෂයට. එතකොට අපිට උපරිමගේ 2200 අවමගේ 750 යන විදිහට අපි අර විදිහටම පරිමාණගත කරගමු. 400 800 1200 1600 2000 2400. එතකොට 2010 මේකේ පළල ටිකක් වැඩිපුර අරන් අඳින්න. මොකද තීරු දෙකක් සටහන් කරන්න ඕන නිසා. 2011 2012 2013. එතකොට 2010 දී විකුණුම් 1000යි. විකුණුම් 1000යි. 2010 දී කොස්ට් එක 750යි. කොස්ට් එක 750යි. ඊළඟට 2011 දී සේල්ස් 1500යි. සේල්ස් 1500යි. කොස්ට් එක 1200යි. කොස්ට් එක 1200යි. 2012 දී සේල්ස් 800යි. කොස්ට් එක 1000යි. එතනදී සේල්ස් වලට වඩා කොස්ට් එක වැඩි වෙලා. 2013 දී සේල්ස් 2200යි. කොස්ට් එක 2000යි. දැන් මේ බහුගුණ තීරු සටහනක මේ තීරු එකකට වඩා වැඩි ගාණක් තියෙන නිසා අනිවාර්යයෙන්ම එක විචල්යකට අදාළ තීරු එක පාටෙන් පාට කරන්න හෝ යම්කිසි වෙනස්කමකට ලක් කරන්න ඕනේ. දැන් මෙතන සේල්ස් කියන එක අපි පාට කරොත් සේල්ස් තීරු ටික පාට වෙනවා. සේල්ස් ටික පාට වෙනවා. ඊට පස්සේ අපි ඉන්ඩෙක්ස් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ මේ පාට කරලා තියෙන්නේ සේල්ස්. පාට කරලා තියෙන තීරු වලින් පෙන්වන්නේ සේල්ස්. ඒතර නෝමල් තීරුවෙන් පෙන්වන්නේ කොස්ට් එක. ඒතර මේ බහුගුණ තීරු සටහනක මේ විදිහට එකිනෙකට යාබද තීරු මගින් අපි බහුගුණ තීරු සටහනක් ඇන්දහම දැන් විශේෂයෙන් මේ වගේ අවස්ථාවක සේල්ස් සහ කොස්ට් එක තියෙන අවස්ථාවක මේ තියෙන වෙනසෙන් අපිට මෙතනදී හොයාගන්න පුළුවන් මේ දෙකේ ප්‍රොෆිට් එක. ප්‍රොෆිට් එක ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේ මේ විචල්්‍ය දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවක ඒ විචල්්‍ය දෙකේ වෙනස වැදගත් වෙන අවස්ථාවක බහුගුණ තීරු සටහනක් ඉතාමත් යෝග්‍ය වෙනවා දත්ත ඉදිරිපත් කරන්න. ඒතර විශේෂම දේ තමයි මේ බහුගුණ තීරු සටහන නිර්මාණය කරද්දී මේ බහුගුණ තීරු සටහනට ඉන්ඩෙක්ස් එකක්. එහෙම නැත්නම් යතුරක් ඉදිරිපත් කරන්න ඕනේ මේ තියෙන තීරු වලින් කියවෙන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න. ඊළඟ ඩයග්‍රෑම් එක තමයි සංරචක තීරු සටහන. සංරචක තීරු සටහන. ඒතර සංරචක තීරු සටහන කියලා කියන්නේ එක විචල්යකට අදාළව තව උපලාක්ෂණික ගොඩක් තියෙන අවස්ථාවකදී නිර්මාණය කරන්න යොදා ගන්න තීරු සටහන. අංක 3 අපි කියනවා subdivided. subdivided bar diagram.
සිංහලෙන් කියනවා සංරචක තීරු සටහන. ඒතර අපි උදාහරණයක් ගත්තොත් රටක එක්ස්පෝර්ට්ස් එහෙම නැත්නම් අපනයන ගැන අපිට දත්ත ඉදිරිපත් කිරීමක් සිදු කරන්න ඕනේ අවස්ථාවක විවිධ අවුරුදු වලට අදාළව 2010 2011 2012 2013 ආදී වශයෙන් මේ අපනයන හැදිලා තියෙන සංයුතිය රබර් කොකනට් ටී. ඒතර 2010 රබර් තියෙනවා 100ක්, කොකනට් 50යි, ටී 75යි. ඒ වගේම 2011 රබර් 80යි, කොකනට් 35යි, ටී 60යි. 2012 රබර් 120යි, කොකනට් 100යි, ටී 70යි. 2013 රබර් 125යි, කොකනට් 90යි, ටී 50යි. එතකොට මෙන්න මේ වගේ දත්ත තියෙන අවස්ථාවක අපිට මේ සම්පූර්ණ ටෝටල් එක වගේම, ඒ කියන්නේ ටෝටල් එක්ස්පෝර්ට්ස් වගේම ඒ එක්ස්පෝර්ට්ස් හැදිලා තියෙන සංයුතිය ස්ට්‍රක්චර් එක පැහැදිලිව පෙන්වන්න ඕන නම් ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් මේ ප්‍රතිශත සංරචක තීරු සටහන භාවිතා කරන්න. එතකොට අපිට සංරචක තීරු සටහනක් නිර්මාණය කරගන්නේ එකම තීරුව කොටස් කිහිපයකට බෙදනවා. එතකොට මෙතන තියෙන සංරචක තමයි රබර් කොකනට් ටී 2010 2011 2012 2013. එතකොට සිරස් අක්ෂයට අපි දානවා එක්ස්පෝර්ට්ස්, තිරස් අක්ෂයට දානවා ඒ අවුරුදු වල විවිධ කොටස් වලින් එක්ස්පෝර්ට්ස් වලට වෙන දායකත්වය. එතකොට 2010 ගත්තොත් සම්පූර්ණ එක්ස්පෝර්ට්ස් තියෙනවා 225ක්. එතකොට මේක අපි හැම එකෙම ටෝටල් එක ගන්න ඕනේ. 175යි, 220යි, 290යි, 265යි. එතකොට අපිට උපරිමාගයේ විදිහට 290 සටහන් කරන්න වෙනවා. 290ක් එන උපරිමයට. ඒ වගේම අවමාගය 35 වගේ අගයන් තියෙනවා. එතකොට අපි ඒ අනුව මේක පරිමාණය කරගමු. 50 100 150 200 250. එතකොට 2010 දී එකතුව තියෙනවා 225ක්. 2010 දී අපි තීරුවක් ඇඳුවොත් ඒකේ 125ක් තියෙනවා. එතකොට මේ 125 ඇතුලේ රබර් තියෙනවා 100ක්. රබර් 100ක් තියෙනවා. පොල් 50ක් තියෙනවා. 100 ඉඳන් 50ට එතකොට 150 වෙනකන් රබර්. ඉතුරු 75 මෙතන 225යි ඔක්කොම ඉතුරු 75 ටී. ඊළඟට 2011 ඔක්කොම තියෙන 175ක් 175ක් වෙනකන් යනවා මේ තීරුව 175යි. එතන ටී තියෙනවා 60ක්, පොල් තියෙනවා 35ක්, ඉතුරු ප්‍රමාණය රබර් තියෙනවා 80ක්, පොල් තියෙනවා 35ක්, 60ක් තියෙනවා ටී. එතකොට අපි මෙතන මුලින්ම සඳහන් කරේ රබර් නම් ඊළඟ එකෙත් මුලින්ම සඳහන් කරන්න ඕනේ රබර්. දෙවෙනියට සඳහන් කරන්නේ පළවෙනි එකේ කොකනට් නම් දෙවෙනි එකෙත් ඒ කියන්නේ හැම තීරුවෙම දෙවෙනියට සඳහන් කරන්න ඕනේ කොකනට්. ඒ වගේ ඒ පිළිවෙලට යන්න ඕනේ. එතකොට දැන් මේ තීරුවල 2012ට සහ 2013ටත් මෙහෙම මඳින්න පුළුවන්. මේ තීරුත් අර කියන බහුගුණ තීරු සටහන වගේ මේ තීරුවේ තියෙන සංරචක වෙන වෙනම පැහැදිලිව පාට කරලා හෝ යම්කිසි වෙනස්කමකට ලක් කරනවා. අපි පොල් කියන එක පාට කරනවා. රබර් කියන එක පාට කරනවා. පොල් කියන එකට හරියක් දැම්මොත් ඉතුරු එක අපි නිකන් තියන්න පුළුවන්. ඊළඟ තීරුවෙත් හැම තීරුවෙම මේ විදිහට රබර් පාට කරන්න ඕනේ. පොල් කියන එක හරියක් දාන්න ඕනේ. ටී කියන එක නිකන් තියෙනවා. ওই විදිහට
අපිට අනිත් තීරු දෙකත් අඳින්න පුළුවන්. එතකොට මේකෙදි අපිට මේ සම්පූර්ණ අගය වගේම ඒ අගය හැදිලා තියෙන සංරචකවල අගයන් ගැන අවබෝධයක් ගන්න පුළුවන්. එතනත් විශේෂයෙන්ම අර යතුර කියන එක පාවිච්චි කරන්න ඕනේ. රබර්, කොකනට්, ටී. තොර 2013 2012 තීරු දෙක ওই විදිහටම අපිට නිර්මාණය කරන්න පුළුවන්. තොර මේ සංරචක තීරු සටහනකින් මේ වගේ දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට මේක තවදුරටත් පුළුල් වුණාම මේකෙම අපිට හදන්න පුළුවන් percentage subdivided bar diagram. ඒ කියන්නේ ප්‍රතිශතක සංරචක තීරු සටහන. percentage subdividend bar diagram. ඒතර percentage subdividend bar diagram එකේ වෙනස තමයි අපි මේ තීරු වල සටහන් කරන්නේ ප්‍රතිශතාත්මක අගයක්. මේ හැම තීරුවෙම සම්පූර්ණ උස සමානයි. මෙතන සිරස් අක්ෂයේ තියෙන්නේ මේ exports percentages. අපි උදාහරණයක් විදිහට ගත්තොත් 2010 දී සම්පූර්ණ exports 225යි. එතකොට අපි මේ 225 කියන එක සමාන කරනවා 100ට. එතකොට 225ක් කියන්නේ 100ක් නම් 225ක් කියන්නේ 100ක් නම් අපි හොයන්න ඕනේ රබර් වල ප්‍රතිශතය. 225ක් කියන්නේ 100ක් නම් 100ක් කියන්නේ කීයද? ඊට පස්සේ අපි හොයන්න ඕනේ 225ක් කියන්නේ 100ක් නම් පොල් වල ප්‍රතිශතය කීයද? 225ක් කියන්නේ 100ක් නම් ටී වල ප්‍රතිශතය කීයද? ওই විදිහට මේ එක අවුරුද්දකට අදාළ හැම එක්ස්පෝර්ට් වර්ගයකම ප්‍රතිශතය හොයන්න ඕනේ. ඒ ප්‍රතිශතය හොයලා ඒ ප්‍රතිශතාත්මක අගය තමයි අපි සිරස් අක්ෂයේ දාන්නේ බිඳුවේ ඉඳන් 100 වෙනකන් අගය. එතකොට මේ ප්‍රතිශතාත්මක අගය තමයි මේ තීරුවල සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ percentage subdividend bar diagram එකේ normal subdividend bar diagram එකේ වෙනස මේකෙදි ප්‍රතිශතාත්මක අගයන් භාවිතා කරන්නේ. ඒ වගේම ඒ නිසාම මේ සම්පූර්ණ උස තීරු හැම එකේම සම්පූර්ණ උස සමානයි. මොකද හැම තීරුවෙම ප්‍රතිශතාත්මක අගය 100%යි උපරිම අගය. ඒ ඇතුලේ තමයි මේ හැම එකක්ම බෙදෙන්නේ. ඇතුලේ තමයි ප්‍රතිශතය බෙදෙන්නේ. එතකොට සම්පූර්ණ අගය වැදගත් නොවන අවස්ථාවල ඒ සම්පූර්ණ අගය හැදිලා තියෙන සංරචකවල වැදගත්කම, ඒ සංරචකවල සාපේක්ෂ වැදගත්කම අතිශයින්ම වැදගත් අවස්ථාවල මේ විදිහට percentage subdividend bar diagram එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තර කියන විදිහට වෙන් කරලා හඳුන්වා ගන්න පුළුවන් විදිහට මේක ලකුණු කරන්න ඕනේ, යතුරක් ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟ ඩයග්‍රෑම් එක pie chart එක. ඒතර pie chart එකක් අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ කිසියම් විචල්‍යයකට අදාළ සාපේක්ෂ වැදගත්කම relative importance එක පෙන්눔 කරන්න අවශ්‍ය වෙන අවස්ථාවක. අපි හිතමු මේ උදාහරණයෙන්ම කොටසක් ගත්තොත් 2010 වර්ෂයේ ලංකාවේ අපනයන සංයුතිය හැදිලා තියෙන සංරචක වලින් අඩංගු සංයුතිය. ඒ කියන්නේ කොකනට් කොච්චරක්ද? ටී කොච්චරක්ද? රබර් කොච්චරක්ද? ওই විදිහට. අපි හිතමු කොකනට් 100යි, ටී 50යි, රබර් 60යි. ඒතර මේ pie chart එකේදීත් අපි මෙන්න මේ වගේ වෘත්තයක් අඳිනවා. ඒතර මේ වෘත්තේ මේ කියන values වල ප්‍රතිශතාත්මක අගයන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර මේකේ සම්පූර්ණ total එක ගත්තා 210යි. එතකොට 100ක් කියන්නේ 210ක් කියන්නේ 100ක් නම් 100ක් කියන්නේ කීයද? ඒ
කොකනට් වල ප්‍රතිශතාත්මක අගය. ඊට පස්සේ ටී වල ප්‍රතිශතාත්මක අගය 210ක් කියන්නේ 100ක් නම් 50ක් කියන්නේ කීයද? රබර් වල ප්‍රතිශතාත්මක අගය 210ක් කියන්නේ 100ක් නම් 60ක් කියන්නේ කොච්චරද? ওই විදිහට ප්‍රතිශතාත්මක අගය අරගෙන ඒ ප්‍රතිශතාත්මක අගය තමයි මේකේ සටහන් කරන්නේ. හැබැයි එක පාටම ප්‍රතිශතාත්මක අගය සටහන් කරන්න බෑ. එතකොට මේකෙදි අපි මේක අංශක 360ක වෘත්තයක් නිසා ඒ අගය අදාළ වෙන කෝණය හොයාගන්නත් ඕනේ. එතකොට දැන් මෙතන සම්පූර්ණ අගය 210යිනේ. ඒතර කෝණය හොයාගන්නේ මෙතන සම්පූර්ණ අංශක ගණන 360යි. ඒතර කොකනට් වලට අදාළ කෝණය හොයාගන්නේ 360ක් මෙතන එකතු 210ක් නිසා සම්පූර්ණ එක්ස්පෝර්ට්ස් වල 210ක් කියන එකම නියෝජනය වෙනවා අංශක 360කින්. එහෙනම් 100ක් කියන්නේ කොච්චරද? 210ක් කියන එක සම්පූර්ණ නියෝජනය වෙනවා අංශක 360කින් 50ක් කියන්නේ කොච්චරද? 210ක් කියන එක සම්පූර්ණයෙන්ම නියෝජනය වෙනවා අංශක 360කින්. එහෙනම් 60ක් කියන්නේ කොච්චරද? ওই විදිහට ඒ කෝණයේ ප්‍රමාණය අරගෙන අපි කෝණමානය භාවිතා කරලා ඒ කෝණයේ ප්‍රමාණයට අනුව තමයි මේක වෙන් කරන්නේ. අපි උදාහරණයක් විදිහට හිතමු මෙතන අපිට ආවේ අංශක 150යි කියලා. අපි මෙතන ආව අංශක 80ක් කියලා හිතමු උදාහරණයක් විදිහට. එතකොට කොකනට් වලට අදාළ වෙන්නේ අපි අංශක 150ක ප්‍රමාණයක් තමයි මෙන්න මේ අංශක 150ට අදාළ ප්‍රමාණය තමයි කොකනට්. එතකොට මේක අපි ඇතුලේ සටහන් කරනවා ප්‍රතිශතය. ප්‍රතිශතය අපි හිතමු උදාහරණයක් විදිහට අපිට ප්‍රතිශතය 100ට 60ක් ආවා කියලා. එතකොට අපි මෙතන ලියනවා 100ට 60යි. මේකත් අපි මොකක් හරි විදිහකට පාට කරනවා. ඒ විදිහට අනිත් විචල්‍යත් මේකේ සඳහන් කරනවා. ඒතර මේ පයි chart එකක් ගොඩනැගීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. percentage එක තමයි අපි සටහන් කරන්නේ. නමුත් ඒ පයි chart එකේ අදාළ කෝණය හොයාගෙන ඒ කෝණය මැනලා ඒ කෝණේ මැනපු ප්‍රමාණය ඇතුලේ percentage එක සටහන් කරනවා. ඒ වගේම මේකෙත් යතුරක් ඉදිරිපත් කරන්න ඕනේ කී එකක් මේවා හඳුනා ගන්න. මේ පොල්, මේ රබර්, මේ ටී ඒ විදිහට. එතකොට පයි chart එකකින් සාපේක්ෂ වැදගත්කම් විචල්‍යයක හැදිලා තියෙන සංරචකවල තියෙන සාපේක්ෂ වැදගත්කම ඉදිරිපත් කරන්න පුළුවන්. අන්තිමටම අපිට කතා කරන්න තියෙන ලයින් ග්‍රාෆ් එක ගැන. ඒ කියන්නේ රේඛා ප්‍රස්ථාර. ලයින් ග්‍රාෆ් කියලා කියන්නේ කිසියම් විචල්‍යයකට අදාළව අගයන් රාශියක් තියෙන අවස්ථාවල. ඒ කියන්නේ අපි හිතමු කිසියම් රටක ප්‍රොඩක්ෂන් එක 2000 ඉඳලා 2020 වෙනකම් 2000 ඉඳලා 2020 වෙනකම් ප්‍රොඩක්ෂන් එක අපිට ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී මෙතන 2000 ඉඳන් 2020 වෙනකම් කියන්නේ අවුරුදු 20ක කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ දත්ත 20ක් තියෙනවා. ඒතර ওই දත්ත 20 අපිට බාර් ඩයග්‍රෑම් එකකින්වත් පයි chart එකකින්වත් ඉදිරිපත් කරන්න අමාරුයි. මොකද දත්ත ප්‍රමාණය වැඩි. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් රේඛා ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් මේ දත්ත ටික ඉදිරිපත් කරන්න. ඒතර මේ පැත්තේ ප්‍රොඩක්ෂන් එක, මේ පැත්තේ year එක. එතකොට 2000 ඉඳලා 2000 2001 2002 ආදී වශයෙන් 2020 වෙනකන් අපිට මේකේ අගයන් සටහන් කරන්න පුළුවන්. පරිමාණයක් සුදුසු පරිමාණයක් අරගෙන එතකොට 2000 දී අපි හිතමු 100යි, 2001 දී 120යි, 2002 දී 150යි. මේ විදිහට 2020 වෙනකන් අපිට මේ අගයන් සටහන් කරන්න පුළුවන්. එතකොට මේ එකම රේඛා ප්‍රස්ථාරයක විචල්‍ය කිහිපයකට අදාළ දත්ත ලකුණු කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට 2000 ඉඳන් 2020 වෙනකන් ඒ රටේම exports and imports අපිට ඉදිරිපත් කරන්න ඕන නම් එක රේඛාවකින් exports ටික ඉදිරිපත් කරන්න පුළුවන්. තව රේඛාවකින් imports ටික ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර ඒ රේඛාව අර රේඛාවට වඩා වෙනස් රේඛාවක් වෙන්න ඕන. ඒතර මේ දෙක
අතර වෙනසෙන් අපිට එක්ස්පෝර්ට් සහ ඉම්පෝර්ට්ස් අතර වෙනස ගන්නත් පුළුවන්. එකම ප්‍රස්ථාරය එකම රේඛා ප්‍රස්ථාර සටහනේ විචල්්‍ය කිහිපයකට අදාළ දත්ත ලකුණු කරන්නත් පුළුවන්. ඒතර මේ වගේ අවස්ථාවකදීත් අපි අර විදිහට යතුරක් ඉදිරිපත් කරන්න ඕනේ. මේ රේඛා ප්‍රස්ථාරයක භාවිතා කරන්න පුළුවන් අවස්ථාවන්ට උදාහරණ තමයි මේ විදිහට දත්ත විශාල සංඛ්‍යාවක් තියෙන අවස්ථාවක ඒක ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න ඕනේ වෙලාවට. එතකොට මේ වෙනකොට අපි මේ කැටගරිකල් ඩේටා එහෙම නැත්නම් ක්වොලිටේටිව් ඩේටා ප්‍රමාණාත්මක නොවන දත්ත ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ එකක් වගුගත කිරීම අනිත් එක රූප සටහන් සහ ප්‍රස්ථාරික නිරූපණය. එතකොට වගුගත කිරීම යටතේ cross tabulation එහෙම නැත්නම් contingency tables වලින් කොහොමද දත්ත ඉදිරිපත් කරන්නේ? ඒ වගේම diagramic and graphical presentation එක යටතේ simple bar chart ඊට පස්සේ multiple bar chart subdividend bar chart percentage subdividend bar chart pie chart ඒ වගේම line graph යටතේ දත්ත ඉදිරිපත් කරන විදිය ගැන සාකච්ඡා කරා. ඒතකොට මේ පාඩමෙත් යම්කිසි ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා 4 වෙනි පාඩමේ presentation of quantitative data. එතකොට ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි නැවත හමු වෙමු.